මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා මහනුවර මාවිල්මඩ අලුත් ගන්තොට පාර අංක 30 ලිපිනෙහි පදිංචි වනිගසේකර පවුලේ දූදරුවන් සහ මුණුබුරන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහා කුසලයෙන් මීට වසර 14කට පෙර දායකත්වයේ දරූ අය අතරින් සමුගත් විශ්‍රාමලත් අධිකරණ රෙජිස්ට්‍රාර් වශයෙන් සේවය කළ WMKB වනිගසේකර මහතාට සහ පරලෝ සැපත් පද්මා මැණිකේ වනිගසේකර විශ්‍රාමලත් ගුරුමෑණියන්ට පරලොව ජීවිතය සැපවත් වී උතුම් අමා මහා නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් විශේෂඥ වෛද්‍ය NHB මාවිල්මඩ මහතාට සහ හේමලතා රණතුංග විශ්‍රාමලත් ගුරුමෑණියන්ටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ චිරජීවනය සැලසේවා. මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය අත්පත් වීමෙන් සියලු ලෝවැසි ජනතාවට සෙතක් ශාන්තියක් සැනසීමක් ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේනිමානි භික්ඛවේ අකුසල මූලානි කතමානි තීනේ ලෝභ අකුසල මූලං දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං තීති. ධර්මානුශාසනාවේ සදහබර අවුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවතුනි, අනුග්‍රහක බවතුන් නිවනට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනයක් කියන මාතෘකාව යටතේ අපට නිදහස ලබා දී තිබෙනවා. ඒ අනුව අපි කල්පනා කරනු ලබනවා යම්කිසි කරුණක් පැහැදිලි කරන්න. මේ කියපු මාතෘකාව නොදන්න කෙනෙක් නැහැ. නමුත් මේක පිළිබඳව මට සමහර වෙලාවට හිතෙනවා මේ වචන වලින් කියන දේවල් පිළිබඳව ටිකක් වැරදි විදිහට හිතෙනවද කියලා. ආදරය කරන්න බැරි, විවාහ වෙන්න බැරි, දොරවල් හදන්න බැරි, නාට්‍ය සංදර්ශනයක් බලන්න යන්න බැරි, තහනම් බුද්ධාගමක්ද මේකේ තියෙන්නේ කියලා සමහරු මගෙන් අහන හැටියට මට හිතෙනවා. එනිසා මේ අකුසල මූල කියන ලෝභ දේශ මොහ කොයි වගේවද කියලා පැහැදිලි කරන්න පුළුවන් තැන් තියෙනවා. මේ බඳු අංගුත්තර නිකායේ පවතින සූත්‍රයක් තමයි මම ගත්තේ. සමහර විට දිගු විස්තරයක් මේකේ තිබෙනවා. නමුත් පැහැදිලි කරන්න කාලය ගත වුණොත් ඊට ටික ඊළඟ දේශනාවට කරන බලාපොරොත්තුෙන් හරි මේකත් සමාජගත කළ යුතුයි කියන කල්පනාවකින් මම ඉන්නවා. ඒ නිසා ඔබේ බුදු සමයට අවතීර්ණ වීම සඳහා තියෙන කැමැත්ත, දැහැම ජීවිතයක් ගත කිරීම සඳහා තියෙන කැමැත්තට ඔබ විසින් ඇති කරගෙන තියෙන බාධාවල්, වැරදි සංකල්ප බැහැර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවා යන්න තමයි අගේ ප්‍රාර්ථනාව. දිනක් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අකුසල මුල් තුනක් තියෙනවා. ඒ ලෝභ දේශ මොහයි කියලා කියමින් අනතුරු මේ වගේ හැටි විස්තර කරනවා. මේක ඉතින් මම පාලිය ඔක්කොම කියන්න ඕන නෑ. නමුත් එකක් වචනයක් විතර කියලා සිංහලෙන් කියමු. යදපි භික්ඛවේ ලෝභෝ තදපි අකුසලං යදපි ලුද්ධා අபிසංකරෝති. එහෙම පටන් ගන්න බුදුන් වහන්සේ. ලුද්ධා කියන්නේ ලෝභයෙන් කියන එක තමයි, හරිද? යදපි කියන්නේ යම් කියන අර්ථය. මහණනි, යම් ලෝභයක් වේද එයද අකුසලයකි. ලෝභ වූයේ සමහරට මම මේ තිබෙන වචන වෙනුවට සරල වචන පාවිච්චි කරන්නම්. කයින් වේවායි, වචනින් වේවායි, සිතින් වේවායි යමක් පිළිවෙල කරන්නේ නම් එයද අකුසල්ය. ලෝභයෙන් කයෙන් වචනෙන් සිතින් තුනෙන්ම කළත් අකුසල් කියලා කියනවා. ලෝභ වූයේ
ලෝභයෙන් මඩනාලද්දේ කියන්නේ එතන පෙන්වන්නේ මේ කට කියන්නේ මුසපත් වූ කියන අර්ථය. මුසපත් වෙනවා කියන ගන්න සාමාන්‍යයෙන් හරියන්නේ ලෝභයෙන් ගත් සිතැත්තේ බලවත් වෙමි බලයෙන් අර්ථ ඇත්තෙමි. ඒක බලවත් ඒකෙන් යහපතක් වෙනවයි කියලා. අන් අයට වද කිරීමෙන් හේවායි බන්ධන කිරීමෙන් වෙයි. වද කියන්නේ ඉතින් දන්නවනේ කරදර හිරිහැර කියන කාරණාව. එහෙම නැත්නම් නොසලකා හැරීමෙන් වෙයිද? අපහාස කිරීමෙන් වෙයිද? එහෙම නැත්නම් ගමින් හෝ රටින් පලවා හරීද? එමත් නැත්නම් වැරදි ආකාරයේ ගුරුකම් සෝ අනවිනාදී දේවල් කාරණාවලින් කළ හැකි නම්ම දුක් උපදවයිද? විනාශ වෙලා යන්න කියන අදහසින් යම් දේවල් අවිද්‍යාමාන ආකාරයේ දේවල් වලින් වසවිස කැවීම් පීම් වෙන්නත් පුළුවන්. ඒ වදු වයිද? ඒද අකුසල්ය. මතක තියාගන්න. ඔය කෙනෙකුට විනාශ වෙන්න කරන කියන පැන්නින් අරවා මේවා ගත්තහමත් ඒක එහෙමනම් යහපතක් කරන අදහසක් නෙමෙයිනේ තිබෙන්නේ. ඔහුට විනාශයක් කරන අදහස උන් කළ ඒ සිත හටගත් පවිනේ. මෙසේ ලෝභයෙන් හටගත් ලෝභය නිදාන කොට ඇති. හටගන්නෙත් ලෝභයෙන්. ආපහු චිත්තාභ්‍යන්තරයට ලෝභයම නිදාන වෙනවා. ලෝභ සමුදය කොට ඇති. ලෝභය ප්‍රත්‍ය කොට ඇති. අනේකවාදී වූ පාපකාරී අකුසල ධර්මයෝ ඔහුට පහළ වෙත්. ඔන්න ලෝභය නැති හැඟීම ඔබ අත්අඩංගුවට ගන්න හැටි තමයි මේ කියන්නේ. ඔබ වෙන කෙනෙක්. නමුත් ඔබ ඇතුළට රිංගපු මේ බලවත් මනුස්ස බලවත් පුද්ගලයා ඔබ පාලනය කරන්න බවට පත් වෙනවා අපට දුක් දෙන පැත්තට. යදවික්කේ දෝසෝ තදපි අකුසලෝ අකුසලං. ඊළඟ එක අපි කතා කරන ගැටීම නැත්තම් තරහව ද්වේෂය කියන එක. මහණනියම් ද්වේෂයක් වේද? ඒද අකුසලයකි. ද්වේෂ සහගත වූයේ කයින් වේවායි වචනෙන් වේවායි සිතින් වේවායි යම්කිසි සැලසුමක් කරන්නේද ඒ සියල්ලද අකුසල්ය. දුෂ්ට සහගත වූයේ ද්වේෂෙන් මොසපත් වූයේ ද්වේෂෙන් ගත් සිත් ඇත්තේ ඒ බලය බවට පාවිච්චි කරනවා. අපිට බලය කියන එක සමහරු පාවිච්චි කරනවා. ඒ වගේ මේකත් බලවත් වුණාම බලව්‍යාපාර බල. අන් අයට වදයෙන් වේවායි බන්ධනෙන් වේවායි ධනහානියෙන් වේවායි. ධනෙ පැහැර ගැනීම විනාශ කිරීම ගිනි තැබීම ආදී දේශයේ මුල් වෙන එක. පසුගිය දවස්වල මම ඔය වැරදි කරන්නේ පුද්ගලයෝ නෙමෙයි කියලා පැහැදිලි කළේ. ඒකේ හොඳම අර්ථ විවරණය මේ පැහැදිලි කරන්න හදන්නේ. ගරහීමෙන් වේවායි රටින් නිරපීමෙන් වේවායි ගටින් හෝ ගමෙන් යම් දුකක් උපදවාද ඒද අකුසල්ය. අන්න ඒ කටයුතු කිරීමෙන් කෙනෙකුට මොකද්ද ලබා දෙන්නේ? දුකක්. අන්න ඒකයි පැහැදිලි කරන්නේ. ලෝභයෙන් ද්වේෂයෙන් කරන කාරණාවල මිනිස්සුන්ට සැප ලැබෙන්නේ නැහැ. දුකක් උපදවාද. මෙසේ ද්වේෂය නිදාන කොට ඇති, ද්වේෂය සමුදය කැටි, ද්වේෂය ප්‍රත්‍ය කොට ඇති අනේක ප්‍රකාර වූ අකුසල ධර්මයෝ මේ ටිකක් විතරයි පෙන්ලා තිබෙන්නේ. තමන්ගේ හිතේ පහළ වෙන්න පුළුවන්. යදපිබික්වේ මෝහ තදපි අකුසලං. යම් මෝහයක් වේද ඒද අකුසලය. මූඩ වූයේ මෝඩ කියන වචනේ සාමාන්‍ය මුලා වූයේ කියන එක ඔය පෙන්නන්නේ. මෝහ කියන එකේ තේරුම සාමාන්‍යයෙන් මේක ඉතින් තව ටිකක් වචනට එහාට මම මේක ඇති නැත්තම් පැහැදිලි කරන්නම්. කයින් වේවායි වචනින් වේවායි සිතින් වේවායි යමක් රැස් කරන්නේද ඒවා අකුසල්ය. මුලා වූයේ මොහෙන් මඩන ලද්දේ
එයින්ම ඇදගත් සිත ඇත්තේ බලවත්වේ බලයෙහි සිටීමේ. ඒක තමන්ගේ බලය බවට පත් කරන ඒ බලය පාවිච්චි කරමින් අන් අයට වදයෙන් වේවායි බන්ධනයෙන් වේවායි ධනය පැහැර ගැනීමෙන් වේවායි ගැරහීමෙන් ගමින් හෝ රටින් එළවා දැමීමෙන් හේවායි අවිද්‍යාමාන දෝෂයකින් යම් දුකක් උපදවා දාන්න ඒකත් තියෙනවා මතක තබා ගන්න. මේ සමාජයේ එළියෙන් නැතුව හොරෙන් කරන වැඩ තියෙනවනේ යන්න අය දුකටපත් වෙන්න. වසවිසදීමක් හරි තව මොනවා හරි කියන්නේ. ඒකක් තුළම පවතින්නේ අන් අයට කරදරයක් කරන අදහස නම් තමන් වලේ වැටිලා ඉන්නේ. ඒක අනුන්ට කල්පල් කළ දේ තමන්ට පළ දේ කියලා කියන්නේ. අර අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මේ යන්නා කියලා ගිපදයක් තියෙන්නේ. අන්න බලන්න. ඒද අකුසල්ය. මෙසේ මෝහයෙන් ගැටි මෝහේ නිදාන කොට ඇති මෝහ සමුදය කොට ඇති මෝහ ප්‍රත්‍ය කොට ඇති අනේක ප්‍රකාර පාපක ධර්මයෝ ඔහුට පහළ වෙත්. මහණෙනි මෙවැනි පුද්ගලයෝ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කතාවක් නෑ පුද්ගලයෝ හරිද? අකාලවාදී අභූතවාදී අනර්ථවාදී අධර්මවාදී අවිනවාදී යයි කියනු ලැබේ. ඔන්න වචනේ තේරුම් ගන්න ලස්සන වචනේ. එවරූපෝ වායං භික්ඛවේ පුද්ගලෝ උච්චති අකාලවාදීති අභූතවාදීති අනත්තවාදීති අධම්මවාදීපි අවිනේවාදීති. ඔන්න ඒ කියන්නේ ඔහුගේ වාදී බව ඔහු එළඹගත් ස්වභාවය හැම විටම අනිත් පැත්තට. අකාල කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ඒක හොඳ පැත්තට යන එක මේ නරක පැත්තට යන. ඒ වගේ මේක අභූත චෝදනා කියන්නේ පදනමක් නැති කියන අර්ථය. ඒ වගේම අනර්ථ සලසන්නේ අනර්ථ Tamanටත් අනර්ථයක් පස්සේ විඳින්න වෙනවා. ඔන්න තථාගතයන් වහන්සේ මිනිසෙකුගේ හිතේ උපන් හැඟීම් සම්බන්ධයෙන් ලෝභ දේශ මෝහ වශයෙන් මෝහ කියන එකේ තේරුම මම හිතන්තර මම වෙමි යන අර කියන මුලාවමයි. ලෝභයෙන් මුලා වීම, ද්වේෂයෙන් මුලා වීම, ඒකට එකතු වීම මෝහ මමත්වෙන් ගැනීම. එතකොට ඒක තුල ඒ තුනටම කරන්න පුළුවන් හැම විටම අඩක් අහිතක්මයි. මිනිසෙකු වශයෙන් ස්වකීය සිතෙහි ජනිත වී භාවිතා නොකළ යුතු ධර්මතා තුනක් මිනිසා භාවිතා කරනවා. මිනිසා මේ තුනේ අත්අඩංගුවටපත් වෙනවා. එතකොට ඔහු පාපකාරියෙක් වෙනවා. මන්නේ කවර හේයින් මෙබඳු පුද්ගල යෝ අකාලවාදී යයිද අභූතවාදී යයිද අනර්ථවාදී යයිද අවිනේවාදී කියනු ලැබේද? ඒකටත් හේතුව තිබෙනවා තව. යම්සේ මේ පුද්ගලයා බලවත් වෙමි බලෙන් අර්ථයත් එක්මි මෙරහාට වදයක් අන් අයට වදයක් වේද බන්ධනයක් වේද ධනහානියක් කරයිද අපහාසයක් කරයිද ගමින් හෝ රටින් එළවා දැමීම පිණිස කටයුතු කරයිද අවිද්‍යාමාන දෝෂයකින් දුක් උපදවාද? ඒ වචනේ හුඟක් පළල්. අවිද්‍යාමාන දෝෂයකින් එයාට පේන්නේ නැති කාරණයකින් කරදරයටපත් කරනවා. ධනෙ පැහැර ගැනීමෙන් හරි වස්තු වාසවිසදීමකින් හරි නැත්නම් තව ක්‍රියාත්මක වෙනවා නම් අනවින කොඩවින වලින් හරි සත්‍ය වූ දැයින් කියනු ලබන්නේ අවඥා කරයි. ප්‍රතිඥා නොකරයි. ඒ කියන්නේ ඇත්ත කතා කරන එක ඇත්ත දේ ඒක අවඥාවට ලක් කරනවා. ඒක පිළිගන්නේ නැහැ. අභූතයෙන් කරනු ලබන්නේ මේ සත්‍ය නොවේ. මෙසේත් මේ හටගත්තේ නොවේ කියා අභූත වූ තත්ත්වය අවුල් කරනු පිණිස අවුල් හරනු පිණිස අවුල් කරනු නෙමේ අභූත තත්ත්වයෙන් නිදහස් වීම පිණිස ඒ අවිශ්වාස තත්ත්වයෙන් නිදහස් වීම පිණිස උත්සාහ කරන්නේ නැහැ. එහින් මෙබඳු පුද්ගලයෝ ඔන්න අභූතවාදී අකාලවාදී කියන එක තියෙනවා. ඒකේ යථා තත්ත්වයේ තේරුම් අරන් පිළිගන්නේ නැහැ. අනිත් පැත්තට නිවැරදි කරන්න කල්පනා කරන්නේ නැහැ. ඔහු වැරද්දක පිහිටා සිටිනවා.
ඒවරූපෝ භික්ඛවේ පුද්ගලෝ ලෝභජෙහි පාපකේහි අකුසලෙහි ධම්මේහි අභිභූතෝ පර්යාදින්න චිත්තෝ දිත්තේව ධම්මේ දුක්ඛං විහෙරති සවිඝාතං සෞපායසං සපරිලාහං කායස්සච වේදෝ පරම්මරණා දුග්ගති පරටිකංකා. ඒක පාලියෙන් කිව්වේ තියෙන්න ඕන නිසා. මෙබඳු පුද්ගලයෝ ලෝභයෙන් හටගත් පාප කුසල ධර්මයන්ගෙන් මඩනා ලද්දේ එය පිළිගත් වැළඳගත් සිත ඇත්තේ ඉහාත්මේදී නැත්තම් මේ ජීවිතයේදී වෙහෙස සහිත උපායාස දැඩි වෙහෙස සහිත දැවීම් සහිත දුකින් වෙසෙයි. ඔන්න දුක බුදුදහමේ. එතකොට මේවා කරන්න ගිහින් තමන් හිතේ හදාගත්ත එකට මේ බලන්න දැවීම් සහිත උපාස සහිත පැහැදිලි කරලා තියෙන්නේ දැවීම් සහිත. මේක දන්නේ ඇඟට වඩා හිත ඇතුළ. ඇඟත් දන වෙලාවල් තියෙනවා සමහර අයට. එමුණහම කය බිඳී සිදුවෙන මරණයෙන් පරලෝ යාමෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නලු අපාය යන්න. දුගතියක් කැමති විය යුතුය. ඔන්න ඔය ත්‍රිපිටකයේ පවතිනා වූ ලෝභ දේශ මොහ මුල් කොට අකුසල කරන්න එපයි කියලා මේ කරන පැහැදිලි කිරීම තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ මැනවින් කරලා තියෙන ආකාරය. ඒ වගේම දේශේ හැටිත් මොහේ හැටිත් එහෙමමයි. මේ තුන දෙකම නිසා මොකද වෙන්නේ? යාට ඔය උපායාසය කියන්නේ අර මානසික ඔබ කතා කරන ආතතිය වෙහෙස කියලා. වෙහෙස දැවීම දුකින් වාසය කරනවා. තුනම නිසා මොකද වෙන්නේ? කය බිඳීම් සිදුවන මරණයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න ඕනලු. අර වරදක් කරපුවාම මහවුළු ගෙදර යන්න බලාපොරොත්තු වෙනවා වගේ මේ චේතනා ඔක්කොම දුෂ්ටයි. මේ චේතනාවල හොඳ එකක් ඇත්තෙම නැහැ. සිතින් මතුවෙන්නේම හැම විටම අහිතක් අවඩක් කරන්නමයි. ඉතින් ඒක දවල්ට කළා වගේම හීනෙනුත් මතක් වෙන්නේ ඒක. අවසන් මොහොතටත් එතකොට ඔහුට පවෙන් පරලෝ යාම නැමැති දොරට විවෘත වුණාම සෝ කායස්ස බේදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති. ඒක මෙහෙම කරනවා නම් බලාපොරොත්තු වෙන්න කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. උදාහරණයකුත් තියෙනවා හරි ලස්සන. යම් පරිදි සල් ගසක් වේවායි වෙනත් මේ රටේ තියෙන ගසක් ගම්මුක මොකක් හරි ලොකු ගහක් වේවායි අපි ඔය තියෙන ගස් වෙලා ගන්නා වූ පුස්වැල් හරි එහෙම නැත්නම් දැන් විශාල කොළ තියෙන එහෙනම් තියෙන්නේ මාළුවා වැල කියන වචනයක් පාවිච්චි කරන්නේ ඉන්දියානු සමාජයේ වැල් විසින් ගස් මුදුන මතුවෙන් වසා ගන්නා ලද්දේද. ගහකට උඩින් වැල් ගිහින් ගහ වැල් එතුනොත් එහෙම ගහට මේ ආහාර නිෂ්පාදනය කරන්න අවු වැටෙන්නේ නැති වෙනවනේ. හාත්පස ආවරණය කරන ලද්දේද වැඩිවීමට නොපැමිණේද. විනාශයට පැමිණේද අන්‍ය වෙන වෙසනයකට පැමිණේද. විනාශයකට හෝ දිරායාමකට හෝ අත්තක් කඩා වැටීම හැමත් වෙනස් වෙනවානේ පැමිණේද. මහන්නේ එපරදිම මෙබඳු පුද්ගලයා ලෝභේ හැටි පාපක අකුසල ධර්මයෙන් මරණා ලද්දේ එහෙයින්ම ඒවාට බැසගත් නැත්තම් වැදගත් සිත ඇත්තේ. මේ ජීවිතයේදීම වෙහෙස ඇති දැඩි වෙහෙස ඇති දැවීම ඇති දුකින් වසන්නේය. කය බිඳී සිදුවන මරණයෙන් පසුව දේශයෙන් සහ මෝහයෙන් පාපක අකුසල ධර්මයන් ඇත්තේ මතුවෙහි දුගතියක්ම කැමති විය යුතුය. ඔන්න ඔය පව් කරපුවම අපාය යනවා කියන වචනේ සවිස්තර වාර්තාව. පව් කියන්නේ මොනවද කියලා මෙන්න මෙතන තියෙනවා කරන්න ඕන જાති. ඒකයි මම අර කිව්වේ මේ චිත්‍රපටියක් බලන්න යන එක සංගීත සම්තරයක් බලන්න යන එක ගීතයක් වයන එක එහෙම කියලා තියෙනවද බලන්න මේකේ. මේ දිනදා ජීවිතයට අවශ්‍ය සරල දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. චිත්තාභ්‍යන්තරයේ කුණුහිත පෝෂණය වෙලා Taman දුෂිත වෙන ආකාරය පිළිබඳව මේ නොකල යුතු පැත්ත පැහැදිලි කරනු ලබනවා. දැන් යනවා අපි ඉතිරි කොටසට. තීනිමානි බික්කේ කුසල මූලානි කතමානි තීනි අලවෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං. හැබැයි මේ පින් නම් නෙවෙයි. මොකද මේකේ අගට තියෙනවා නිවනටපත් වෙනවා කියලා.
මේ කියන කුසල මූලයේදී නෙමෙයිමලා ප්‍රත්‍යක්ෂ වෙනවායි කියලා. එහෙනම් ඔබ යම් කිසි කටයුත්තක් කරන්න ගිහිල්ලා ඒකේ මුහුණුවර හොඳ වුණත් ඒකෙන් කරන්න හදන්නේ හානියක් විනාශයක් නම් අන්න ඒකයි මුහුණුවර හොඳ වුණාට ඇතුළතින් කරන්නේ අකුසලයක් කියන එක තේරුම් ගන්න වෙන්නේ. සමහරවිට අපි තව ඉදිරි දේශනාවලක් යනකොට දේශනාවලදී මේ බඳු උදාහරණ අරගෙනම පෙන්නන්නම් මෙන්න මුහුණුවරේ පින ඇතුළත පාපේ කියලා. යතපි වික්කේ අලෝභෝ තදපි කුසලං අන්න දැන් ඒකත් පටන් ගන්නවා අර වාගේ. යමක් අලෝභ වේද ලෝභ නැතිකම වේද නිර්ලෝභී වූයේ කයෙන් වේවායි වචනෙන් වේවායි මනසින් වේවායි යමක් කරේද ඒ කුසල්ය. නිර්ලෝභී වූයේ එයින් නොමඩනාලබ්බේ කියන්නේ අර වගේ යටපත් බලවත් වීම නෙමෙයි අන්න අය පෑගීමට කල්පනා කරන එක නෙමෙයි ඒ කෙරෙහි ඇලීමෙන් තොරව වූයේද අන් අයට වදයෙන් වේවායි බන්ධනයෙන් වේවායි ධනහානියෙන් වේවායි ගර්හා කිරීමෙන් වේවායි ගමෙන් රටෙන් පැන්වීමෙන් වේවායි අදෘශ්‍යමාන බලපෑමකින් වේවායි පරහට දුක් නොදෙනවාද මතක තියාගන්න පරහට දුක් නොදෙනවාද එහෙම කුසලයයි බලන්න එතකොට කුසලය කියන්නේ කරන්න තියෙන එකක් නෙවෙයිනේ අර වැරදි ටිකෙන් මිදෙන්න තියෙන එකක් මෙසේ අලෝභයෙහි ගැටි අලෝභය නිදාන කොට ඇති අලෝභය සමුදය කොට ඇති අලෝභය ප්‍රත්‍ය කොට ඇති මේ අනේක කුසල ධර්මයෝ පහළ වෙත්. ඔහුගේ සිතයි අපි තව ටිකක් බලමුකෝ විස්තර කරන්න මොකද්ද මේකේ පැහැදිලි කරලා තියෙන්නේ කියන. මානි යමෙක් අදෝසේ වේද ඒද කුසලයි. ද්වේෂ නොවුයේ කයින් වේවායි වචනෙන් වේවායි සිතින් වේවායි යමක් කරේද ඒද කුසල්. ද්වේෂෙන් මත් නොවුයේ එයින් හානියක් කිරීමට කැමැත්තක් ඇති සිතක් නැත්තේ ඒ බලවත් වීමෙන් වදයක් වේවායි බන්ධනයක් වේවායි හැරදැමීමක් වේවායි ගැරහීමක් වේවායි රටින් පෙරලි නැරපීමක් වේවායි අදෘශ්‍යමාන දෝෂ දෙකින් හරි අයහපතක් නොකරයි. දුකක් පරහට නොදේද පරහට කියන්නේ අන් අයට දුකක් පරහට නොදේද එයද කුසල නම් වේ. මෙසේ අද්වේෂයෙන් හටගත් අද්වේෂය නිදාන කොට ඇති අද්වේෂය සමුදය කොට ඇති අද්වේෂය ප්‍රත්‍ය කොට ඇති අනේක කුසල ධර්මය ඔහුට පහළ වෙයි. ඔන්න අවඩක් අහිතක් නිරපීමක් විනාශ කිරීමක් පරිගැනීමක් කරන්න නැති උදව්වක්ම කරන්න ඕන අදහස්. මහණෙනි යමක් අමෝහ වේදේද කුසලයි. මුලා නොවුයේ කයින් වචනෙන් සිතින් යමක් කරේ දේ කුසල්ලේ. මුලා නොවුයේ එයින් සිහි කල්පනාව ඇත්තේ නැත්නම් මුලා නොවුයේ අදහසක් වරදක් කරන අදහසක් නැත්තේ වදයෙන් වේවායි බන්ධනෙන් වේවායි වස්තු පැහැර ගැනීමෙන් වේවායි ගර්හා කිරීමෙන් වේවායි රටින් ගමින් පන්නා දැමීමෙන් හේවායි අදෘශ්‍යමාන බලපෑමකින් දෝෂයකින් වේවායි දුකක් නොදෙනවාද අන් අයට. මේක අන් අයට කරන දෙයක් සම්බන්ධ විශේෂයෙන් බලපාලා තියෙන්නේ. මෙසේ අමෝහයෙන් හටගත් අමෝහය නිදාන කොට ඇති අමෝහය මූල කොට ඇති අමෝහය හේතු කොට ඇති අනේක විද කුසල ධර්මයෝ හට පහළ වෙත්. මහණනි මෙබඳු පුද්ගලයෝ ඔන්න මතක තියාගන්න වචනේ. එවරූපෝ අයම් භික්කවේ පුද්ගලෝ උච්චති කාලවාදීතිපි භූතවාදීපිති අත්තවාදීපි ධම්මවාදීපි විනයවාදීතිපි. කාලවාදී භූතවාදී අර්ථවාදී ධර්මවාදී විනයවාදී. ඒ කියන්නේ අර ඒකේ සත්‍යවාදී වෙනවා. හටගත් දේසේ පිළිගන්නවා. ඇත්ත වශයෙන් පිළිගන්නවා. බොරු කියලා මගහරින්න කැමති වෙන්නේ නැහැ.
කුමක් නිසා? එබඳු පුද්ගලයෝ කාලවාදීද එහෙම නැත්නම් භූතවාදීද විනයවාදී යද කියනු ලැබේද? භූත කියන්නේ යථා තත්ත්වය, අභූත යථා තත්ත්වයනේ. මේ පුද්ගලයා යම්සේ බලවත්නේ, බලයෙන් අර්ථ ඇතියෙමි. වදයෙන් වේවායි, බන්ධනයෙන් වේවායි, ධනහානියෙන් වේවායි, රටින් නැගීමෙන් වේවායි, අවිද්‍යාවන දෝෂකින් වේවායි පරහට දුක් නොදෙනවාද? ඔන්න ධර්මවාදී, භූතවාදී, කාලවාදී, විනයවාදී කියන එකේ තේරුම අර අහිතක් අවැඩක් නොකරන සත්‍යවාදී කියන වචනේ අර්ථය. විද්‍යාමාන වූ ගුණයකින් කියනු ලබන්නේ පිළිගන්නේය, ආඥා නොකරන්නේය. අවිද්‍යාමාන දෝෂයකින් කියනු ලබන්නේ මේ වැරදි මේක කියලා එහෙම ඒක නිවැරදි කරගන්නට අවශ්‍ය කරන්නා වූ මේක අභූත දෙයක් කියලා දෝෂේ නිරාවුල් කර ගැනීම පිණිස අභූතවාදී චෝදනාවක් ආවම ඒකට ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න යනවා වෙනකොට ඒක නිරවුල් කර ගැනීම සඳහා කටයුතු කරනු ලබනවා. අන්නේ නිරවුල් කර ගැනීමට කටයුතු කර ගැනීම තුළ තමයි මේ පෙන්වන්නේ අර අපි කතා කරන කාලවාදී, භූතවාදී, සත්‍යවාදී, ධර්මවාදී, විනයවාදී කියන එකේ තේරුම. ඔන්න මිනිස් චරිත ස්ත්‍රී පුරුෂ කිහිපැදි වේදෙන්තරෝ එදිනදා ජීවිතයේදී හැසිරවිය යුතු ආකාරය, චිත්ත අභ්‍යන්තරය තමන්ට වෙහෙස කර පරිදාහ දුක් දෙන්නා වූ ඇතුළත්යක් සකස් කරගන්න නැති විදිහට සමස්වකීය වටපිටාවේ තමන්ගේ කාලය, ධනය, සමය තමන් කළ යුතු දේවල් අනුන් වනසන්නට භාවිතා නොකළ යුතු ආකාරය. ඒවරුපස්ස භික්කවේ පුද්ගලස්ස ලෝභජ පාපක අකුසලා ධම්මා පහිනා උච්චින්න මූලා තාලවත්තු කතා අනාභාව කතා ආයතින් අනුප්පා ධම්මා දිට්ඨේව ධම්මේ සුඛං විහෙරති අවිඝාතං අනුපායාසං අපරිලාහං දිට්ඨේව ධම්මේ පරිනිබ්බායාති. ඔන්න දැන් අපි අවශ්‍ය තැනට එන්න ඉන්නේ. මහණෙනි, මෙබඳු පුද්ගලයාට ලෝභයෙන් හටගත් පාපක අකුසල ධර්මයෝ ප්‍රහීන වේ. මේ අලෝභයේදී ලෝභයෙන් හටගත්ත අකුසල ධර්මයෝ ප්‍රහීන වෙලා යනවලු. මූල ගැලවී යනවා. මුලසුන් වෙත් කියලා කියන්නේ චිත්ත අභ්‍යන්තරයෙන් ඉවත් වෙලා යනවා. මුදුන සුල්ලු සුන්වී ගියා වූ තල් ගසක් මෙන් අවස්තුක බව කරන ලද්දේ වෙත්. ඒ කියන්නේ හේතු රහිත වෙත් කියන එක. පළවපදින්ට හේතු දැන් මුල ගැටුණාම ඊට පස්සේ ගහට ගන්න හේතු නැහැනේ. අනාභාවය කරන ලද්දා වෙත්. ඒ කියන්නේ අභාවයට ඒ මූල පැත්ත අභාවයට පත් කළා. හට ගැනීමට හේතු කළා. මතුවේහි නූපදන ස්වභාව ඇත්තාහු වෙත්. ඉහාත්මෙහිම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වසන්නේය. දැවිලි තැවිලි වලින් ඇතිවෙන්නා වූ පීඩනයන්ගෙන් තොරව වාසය කරනවලු. දැන් ජීවිතයේ දුකයිද? ලෝභය, දේශය, මෝහය මිනිසා දුකට පත් කරයිද? ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ නිබ්බානං. ආයේ ලෝභය, දේශය, මෝහය ශේ කිරීමට නේද කුසල කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඊළඟ වචනේ දිත්තේව ධම්මේ පරිනිබ්බායාති. ඉහාත්ම වශයෙන් මේ ජීවිතයේදී පිරිනිවන් පානවා. මොකද්ද කරන්න තියෙන්නේ? මොකද්ද කරන්න තියෙන්නේ? මිනිසාට සුව සඳහා මොකද කරන්න තියෙන්නේ? ලෝභයෙන් වෙන්වීම, දේශයෙන් වෙන්වීම, මෝහයෙන් වෙන්වීම. ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය නිබ්බාන. අන්න මේ
නොකිරීම කියන්නේ මොකක්ද? මේක ටිකක් අපි ඉතුරු කාරණා දෙකත් අරගෙන ඉතුරු කාලේ මේකට පැහැදිලි කරගන්න ගනිමු. මොකද එකක් පාසා කියනකොට ළමයි තුනම අකුසල මූල යන්නම් තුනෙන්ම වෙන්වීම සිදුවෙන ආකාරයක් තියෙනවානේ. ඔහුට ද්වේෂයෙන් හටගත් මෝහයෙන් හටගත් පාපකාරී අකුසල ධර්මය ප්‍රහීන වෙත්. මුල්සුන් වෙත්. මුල්සුන් තල්ගසක්සෙන් වෙන් අහේතුක වෙත්. කරන ලද්දාහු වෙත්. අභාවයට පවුණුවන් ලද්දාහු වෙත්. මතුවෙහි දුක්හට ගන්නා ස්වභාවයෙන් නිදහස් වූවා වෙයි. මෙලොවදීම දැවිලි තැවිලි නැති වෙහසක් නැති සුවසේ වාසය කරයි. මේ ජීවිතයේදීම පිරිනොවන් පානෝ. දැන් අවුරුදු 20දී හෝ 30දී ලෝභ දේශ මොහ ඉවර කරගත්තොත් ඊට පස්සේ මේ මිනිස්සයා දුකසේද ඉන්නව ඇත්තේ. අවුරුදු 20 30 40 50ට දක්වා ලෝභ දේශ වැඩුවාම ඊට පස්සේ මේ මිනිස්සයා සුවසේද ඉන්නේ. පේනවද මේ පෙන කතාව? බුදු සමයේ ඉගැන්වීම යනු ජීවිතාවසානයේ දක්වා ලෝභ දේශ මොහ කුණුකොට එකතු කරන හිත අපිරිසුදු කර ගැනීමක් නොවේ. නොදන්නා කාලේ රැස් කරගත්ත ටිකත් අයින් කරගනිමින් චිත්තාභ්‍යන්තරයේ දුක් දෙන්නා වූ හේතු අයින් කරගෙන නිකන් වලාකුලක්සේ වලාකුලක් සුදු වලාකුලක් බර නැතුවම පාර වෙලා යන්නේ අහසේ සැහැල්ලුවෙන්. නැත්නම් කිරිල්ලියක්සේ හරි නෑ 100% උපමා. නමුත් මේ ජීවිතේ විඳින්න පුළුවන් විදිය නේද මේ පෙන්වන්නේ. දැන් බලන්න ඔබට මං හිතන්නේ ජීවිතය දීලා තියෙන විඳින්න. ඔබ මේ ලෝභ කියලා, දේශ කියලා, මෝහ කියලා මූල තුනක අත්අඩංගුවටපත් වෙලා ඒවා විසින් මෙහෙවන්නෙක් බවටපත් වෙලා මෙලෝ වශයෙන් දුක් විතරක් නෙවෙයි පරලෝ වශයෙන් යන්න අපායකුත් හදා ගන්නවා. යම් පරිදි සල්ගසක වේවායි, දැවගසක වේවායි, කොළොම් ගසක වේවායි මාළුවා වැල් 3-4ක් මතුවෙහි වසා ගන්නා ලද්දේද. අපේ රටේ තියෙන ගස් වැහුණාම වැහිලා මේ ගස් වලට ඉඩ දෙන්නේ නැතුව ගස් මරා දමන වැල් ගැන හිතන්නකෝ. ඉක්බිති පුරුෂයෙක් උදැල්ලක් හෝ කූඩයක් අරගෙන එන්නේ ඔහු එම මාළුවා වැලෙහි මුල ගලවන්නේ. මුල සිඳ හාරන්නේ. හාරා මුල් උදුරා දමන්නේය. යටත් පිරිසෙයින් කුඩා හෝ මුලක් නොතබා උදුරාලන්නේ වේද. හේ මාළුවා වැල කඩකොට කපා දමා. සිඳ පලා දමා. පලා කැබලිකොට කැබලි අව්වේ වේලා අවසුලගේ වේලා ගින්නෙන් දවන්නේ වේද. ගින්නෙන් දවා දැලි කරලන්නේ වේද. දැලිකොට මහා වාතයේ හෝ යවන් සුළඟේ යවන්නේද. නැත්නම් නදියක හෝ ගිල්වා පහළ යවන්නේද. මහණෙනි මෙසේ මාළුවා වැල් හෝ මුලසුන් වූවා වූ වෙත් හට ගැනීමට මූලික තත්ත්වයන් නැති වූවා වෙත් අභාවයට පත් කරන ලද්දා වෙත් මතුවෙහි නූපදනා ස්වභාව ඇත්තේ. දැන් මේ ගහ වසා ගන්නා වූ මාළුවා වැල මොනවද මේ? ලෝභ දේශ මොහ. ගස ඔබයි, ඔබේ ජීවිතයයි, ඔබේ ජීවිතයේ සත්‍ය පැත්තට යන්න දෙන්නේ නැතිව ජීවිතය ජය ගන්න දෙන්නේ නැතුව ඔබව වසා දමන්නා වූ, ඔබේ මිනිස්කම මරා දන්නා වූ මේ චරිත ලක්ෂණ තුනයි මේ පෙන්වන්නේ. එතකොට ඔබ වෙනයි, මාළුවා වැල වෙනයි. අන්තිමටත් ඔබ ඉතුරුයි, මාළුවා වැල තමයි කපලා කොටලා සුළඟට පා කරලා තියෙන හැටි, වතුර දී කරලා තියෙන හැටි. ඔබට මොකුත් වෙන්නේ නැහැ නේ. ඒක කල්පනා කරන්න බලන්න. එහෙනම් මේ බුදුදහමේ පෙන්වන්නේ දුකම හටගනී, දුකම නැති වූයේ වෙයි. හදාගන්න දුක Taman ලෝභ දේශ මොහ කරන්න ගිහින් බලවත් කරගෙන එයින්ම දැවෙන තැවෙන හදවතක් හදාගෙන
බාහිර වශයෙන් පමණක් නින්දේදී බාහිර ලෝකේ නින්දට ගිය ලෝකේ දැවෙන්න තැවෙන්න සිදුවෙන තාපයන්ගෙන් යුක්ත වෙලා දැන් මේ ජීවිතේ ලෝභ දේශ මොහ රැස්කොට දැන් බලාපොරොත්තු වෙ යුතුය. දැන් මේ ටික මේ ජීවිතේම අයින් කරගත යුතුයි කියලා නේද මේ තියෙන්නේ. ඔබ මේ ටික එකතු කරන පරලෝ යන්න ගියාපුවාම ඒ බුද්ධවාදයේද? දැන් මේ මාළුවා වැල මොලසුන් කොට කෑලි කෑලි වලට කපා කොට අවුවේ වේලා අරින එක මොකද්ද මේ පෙන්වන්නේ? ගහ බේරගන්න මුල වැලට කරන්න ඕනේ. වැල විසින් නම් ගහ වහසාදමා තිබෙන්නේ වැලට කරන්න ඕන දේ. ඔබත් ඔබේ ලෝභ දේශ මොහයන් පැසක් සහ උදැල්ලක් කියන එකේ තියෙන කුඩයක් සහ උදැල්ලක් ඒ වෙනුවට මොකක් හරි ගන්න එකක් ඇතිනේ. තවත් ඡේදයක් තියෙනවා. ඒකත් කියවලා අපි කතාවට බලමු. මහණෙනි එපරිද්දෙන්ම මෙබඳු පුද්ගලයා හට ලෝභයෙන් හටගත් පාපක අක්ෂල ධර්මය ප්‍රහීන වෙත්. අර වැල ගලවලා මුලසුන් වෙත්. අභාවයට ගියා වූ වෙත්. මතුවෙහි උපදනා ස්වභාව නැති වෙත්. එහාත් මේම දැවිලි තැවිලි නැති සුකෙන් වාසය කරන්නේය. ඉහාත්මෙහිම පිරිනුවන් පාන්නේය. දේශයෙන් සහ මෝහෙන් නුත් මේ දෙකමයි. ඒවා ප්‍රහාණය වීම තුළ මෙලෝ වශයෙන් දැවිල්ලක් තැවිල්ලක් පීඩනයක් නැති ආතතියක් නැති සුවසේ වාසය කරනවා. එතනින් එහාට යන්න ගමනක් සසරක් නැහැ. දැන් සසර ගමන ඇවිදින්නේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් නේද? දැන් ඔබ ඔය පින කියලා කතා කරන එක ඇතුළෙත් මං හිතන්නේ මොකක් හරි ලෝභයක් මෝහයක් තියෙන්න ඕන මට හිතෙන්නම්. මම මේ යන මුලාවක් හෝ ඒකට මට විපාක ඕන කියලා හෝ එහෙම නැත්නම් පින විපාක ලැබීමේ ලෝභයක් හෝ අන්න එහෙමයි අපේ හොඳ හිතින් කරන්න ඕන දේවල් නරක හිතින් කරන්න ගිහින් ඒවත් පව් බවට පත් කරගන්නේ. අපි හිතමුකෝ මෙහෙම කියලා යම් කිසි ධනයක් තිබෙනවා. මේක යොදන්න පුළුවන් සමාජ යහපත සඳහා. නමුත් මේක වංචා කරන මුලාවකින් අදහසකින් වෙනත් විදිහකට සංඛ්‍යාලේඛන පෙන්වන්න පුළුවන්. පරිත්‍යාග කරන හෝ නැත්තම් පුණ්‍ය කටයුතු යොදනවා. පුණ්‍ය කටයුතු වල යොදනවා කියලා කිව්වට පේන්න ටිකක් යොදුවාට ඊටු ටික මොකක් හරි පැත්තකින්. අන්න එහෙම මේකේ පෙන්වන්නේ මේ වංක භාවයට ඉඩ නැහැ කියන එක. දැන් එතකොට තව ටිකක් අපි මේක විස්තර කරගන්න ඕන. කොහොමද මේක දැන් මාළුවා වැල එකපාරටම ගහ වහගන්නේ නැහනේ. පුංචි පැලයක් වෙලා ටික ටික ලියලා නැවිදින් තමයි වහන්නේ. අන්න වගේ මේ හට ගන්නා වූ ලෝභ චිත්තේ නැවත ලෝභ කරන්න ද්වේෂ කරන්න මෝහ කරන්න ලෝභය මමය, ද්වේෂය මමය, මෝහය මමය කියන හැඟීම තුළ සිත කය වචන සම්පූර්ණයෙන්ම අර මෙරමා හේවත් අන් අයට රිදවන, පලිගන්න, අදෘශ්‍යමානව බලපෑම් කරන, අපහාස උපහාස කරන, ගමෙන් රටෙන් පන්නන, දේපොළ සමහරට උදුරා ගන්න විනාශ කරන දැන් මෙතන නම් සතුන් මරනවා කියලා පව් කරනවා කියලා එකක් ඇත්තෙම නැහැ. මත්පැන් බොනවා කියලා එකක් ඇත්තෙමත් නැහැ. ඔව් සතුන් මරුව නැතත් මේ මත්පැන් පානය නොකලත් බැලුවහම මිනිස්සු යතින් සිද්ධ වෙන ලෝභ දේශම ගොඩක් තියෙනවා. ඔය අපි පව් කරන්නේ නැහැ කියලා කතා කරන්නේ අය සමහර අය. පස්පව් කියලා ගත්ත කතාව නිසා තමයි මේ පෙන්වන්නේ. නමුත් මේ පෙන්නනවා ඒ මොකක්වත් නොකලට තමන් අවට ඉන්න සමාජයේ සහිත සහිත අවඩ පිණස ආදී ආකාරයෙන් පෙස්සන් ගැහිල්ලත් ඕක. බොරු චෝදනා ගැහිල්ලත් ඕක. දේශපාලන බලය යොදා මාරු කිරීමත් ඕක පරිගැනීමත්. විදිහට අසාධාරණ හේතු ඉදිරිපත් කර බොරු සාක්ෂි බොරු චෝදනා කිරීම ආදී කොට ගත්තාම බැලුවාම පෘථග්ජන පුද්ගලයා පව් තමයි කරන්නේ. අපි පව් කරන්නේ නැහැ කියලා වචනට කීවට
හැම විටම ආත්මාර්ථකාමී වන් පුද්ගලයන්ට අහිතක් අවඩක් කරන්නේ නම් මේ තුලින් ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ බලවත් වීම පව් පුරවා ගැනීමයි. දැන් මේකට අපි තව ටිකක් අර්ථය ගන්න වෙනවා. මේ චේතනාව ආපුවම ඒක වැරදි කියලා හිතෙන්නේ නැහැ. ඔබ මෙහෙවනවා. ඔබ ලෝභය මමත්වෙන් ගන්නවා. ද්වේෂය මමත්වෙන් ගන්නවා. මෝහය මමත්වෙන් ගන්නවා. අරගෙන ඒකේ බලය පතුරවලා ඔබට ඉන් ලැබෙන ජයග්‍රහණය හොඳයි කියලා අන් අය රිදවනවා, පරිගන්නවා, එහෙම නැත්නම් අපහාසයට උපහාස ලක් කරනවා, ඔවුන් දුකටපත් කරනවා. ඔවුන් දුකටපත් කරන්නේ ඔබට මෙලෝ වශයෙන් තිබෙනා වූ ශාරීරික මානසික දුකක් තිබෙනවා, පරලෝ වශයෙන් දුක් අදාතේටම යන්න වෙනවා. දැන් කවුරුත් එක ගියාද ඔබ අපායට? නෑ. ඔබ විසින් කරන ලද ක්‍රියාකාරකම්හි ප්‍රතිඵලයක් වශයෙන් සිත් අපිරිසිදු වීම නිසා ඔබට භව ගමන දුගතිගාමීත්වයට හැරුණා. ඔන්න ජීවත් වෙන්න ඕන ආකාරය පෙන්නනවා. මූල්‍ය ධනයක් තිබේ නම්, හැකියාවක් තිබේ නම් තමන්ට, බිරිඳට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, ශාසනයට, ගමට, රටට, ඥාතීන්ට, අසල්වාසීන්ට යහපතක්ම උදව්වක්ම කරපුහම බලාපොරොත්තු නැතිව ඔවුන් ප්‍රශංසා කරයි, ආදාය බවන සහ ලබා දෙයි, ගුණ කියයි. ඔය මොකක්වත් ඒගොල්ලෝ කිව්වත් කමන්නේ නැසත් කමක් නැහැ. අපිට ඒ කරන වැඩේ තිබෙනවා නම් අහිංසක සතුටක්. මේ සමාජය තුළ කෙනෙක් තමන් සන්තක දේවල් වලින් කරන්න ඕන හැටි දේවල්. මේක මේ විස්තර කරලා තියෙන්නේ මිනිස්සු කරන දේවල් පෘථග්ජන භාවය තුළ. දැන් මේ මෙතන තියෙන මේ ගහගලවනවා කියන කතාව. එහෙමත් නැත්නම් මේ ෂේවීම කියන එක කොහොමද වෙනව ඇත්තේ? අන්න ඒක අපි හොයාගන්න වෙනවා. මෙබඳු පුද්ගලයාට ලෝභයෙන් හටගත් පාපක අකුසල ධර්ම ප්‍රහීන වෙත්. ද්වේෂයෙන් හටගත් මොහ. එතකොට මේ පුද්ගලයාට ලෝභය, ද්වේෂය, මොහේ හැදිලා තිබිලා තියෙනවා. නමුත් ඒවා ප්‍රහීන වෙන විදිහක් තියෙනවා. ප්‍රහීන වෙන්නේ කොහොමද? ලෝභ නොකිරීමෙන්, ද්වේෂ නොකිරීමෙන්, මොහ නොකිරීමෙන්. මම ලෝභ කරන්නේ, මම ද්වේෂ කරන්නේ, මම මොහ කරන්නේ කියලා හරියනවද? නෑ. කිරීම තමයි අර ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, පරිගැනීමට, ගමෙන් පැනීමට, පෙස්සන් ගැහිීමට, එහෙම නැත්නම් අනවින කිරීමට සිත කය වචන මෙහෙවීම. අන්න ඒවා ඒ පුරුද්දට හිතට ආපුවාම මේකෙන් යන්න තියෙන පාර මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් දැන් මේකෙන් ඉදිරිපත් කරලා තිබෙන්නේ මොකද්ද? මේ නිවනට උපනිශ්‍රේ වන එකක්. ඔන්න දැන් ඔබගේ පෞද්ගලික ජීවිතය විවරණය කළා මම. දැනගත්තේ නැති වුණාට. අනුග්‍රහක බෞතුන්ගේ පමණක් නෙවෙයි, සමන් දෙන ඕන කෙනෙකුගේ. දැන් ඔබගේ ජීවිතය තුළ මේක ප්‍රහීන වෙන ආකාරය ඔබ ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒක මොහොතක් පාසා තමයි මේ හැඟීම් එකක් වශයෙන් එළියට එන්නේ. වරක ලෝභ මෝහ හැඟීම, තව වරක ද්වේෂ මෝහ හැඟීම. දැන් අන්න බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා ඔබ එකතු කරගත්තා වූ ඔබ ලෝභ ද්වේෂ මෝහ මූල තුනක් ඔබට තිබෙනවා. දැන් මේවා ඇවිදින් ඔබ පොළඹවනවා මේවා කරන්න කියලා. ඔබ බුදු සමයෙන් උගන්වපු මේ වැලකීමේ ස්වභාවය, සතිය පාවිච්චි කරලා මිදෙන ආකාරය දන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? මේවට එකතු වෙලා යලි යලිත් ඒකම කරනවා. එහුවොත් ගහනවා, බැන්නොත් බන්නවා, පරිගත්තොත් පරිගන්නවා ආදී වශයෙන් ප්‍රතික්‍රියා දැක්වීම නැමැති පාරේම යනවා. තවදුරටත් ඒවා වඩනවා. එහෙම කරන්න මොකද වෙන්නේ? නුග ගහට මාළුවා වල ගහ පුරාම යනවා. කොච්චර ගහලක උනත් අන්තිමට මාළුවා වල විසින් මොකද කරන්නේ? නුග ගහ මරා දමනවා. ඔබ කොතරම් පෞරුෂයෙන් යුක්ත ධනවතින් යුක්ත පුද්ගලයෙක් වුණත් ජීවිත අවසානයේට ඔබේ කය නම් පොළොවට පස් වෙනකොට ඔබේ ලෝභ දේශ මොහ විසින් ඔබට ලබා දෙනවා ඊට වඩා පහළ මට්ටමේ ගමනක්. ජීවිතය තුළ අනුගමනයේ කුළු ප්‍රතිපදාවක් වශයෙන් නේද මේ පෙන්වලා තිබෙන්නේ. ජීවිතය තුළම ලෝභ දේශ මොහ ජීවිතේ විනාශ වෙන ආකාරයේ ජීවිතය තුළ මේවා ලෝභ දේශ මොහ වලින් ජීවිතේ විනාශ වෙන ආකාරයේ පළමුවත් දෙවෙනුව ලෝභ දේශ මොහ විනාශ කර ගැනීම තුළින් ගැලවෙන ආකාරයත් එක ජීවිතය තුළ නේද මේ තියෙන්නේ. අන්න මේ තේරුම් ගැනීමට 80ක් 90ක් යනතුරු රෝහිත හැකිතාක් ඉක්මනින් තේරුම් ගන්න.
මේ එකතු කරන පැත්තට තමයි අපි කියන්නේ අනුසෝතගාමී කියලා. දැන් අස් කරන පැත්තට ඒ මොහොතේදී අන්න ලෝභ කරන්න හිතෙනකොට uppannam කාම විතක්කං. ද්වේෂ කරන්න හිතෙනකොට uppannam ව්‍යාපාද විතක්කං. මොහ කරන්න හිතෙනකොට uppannam විහිංසා විතක්කං. ඔය ආවේ තැනට ආපහු. ඒ මොහොතේදී එයින් එකක් එන්නේ. ඔබට සිහිය නැත්නම්, ඔබ මේක විපාකේ දන්නේ නැත්නම්, ඔබ ඒ බලවත් තුන් දෙදෙනාගේ අත්අඩංගුවටපත් වෙලා ඔබ සමාජයට අහිතා වැඩ අයහපත කරමින් ඔබට කුණු එකතු කරනවා, දුක්කට හේතු එකතු කරනවා. දැන් මෙබඳු පුද්ගලයෙකුට නින්දට ගියන් පස්සේ සැනසෙලින්න හම්බෙන්නේ අරව මතක් වෙන ගාන නිදා ගන්න විදිහක් නැහැ. කොට්ටේ නෙමෙයි ඔළුව තියෙන්නේ ප්‍රශ්න ගොඩක් කර නැත්තම් දුක් ගොඩක් කර. ඉතින් නින්දයක් නැහැ, කල්පනා කර ඉන්නවා වරුණා. එහෙම එකක් නැත්නම් සැහැල්ලුයි නේද හිත? එතකොට කල්පනා කරන්න දෙයක් නැහැ නේද? සොසේ නින්ද යනවා නේද? මේ නිසා මේ කෙනෙකුගේ ජීවිතයේ ත්‍රිවිධ විතර්කයේ බලවත් කර ගැනීම බුදු සමයේ ආවාදාන සඳහා ලැබෙන්න පෙර කරගන්න දෙයක්. තථාගතයන් වහන්සේ මේ මඟ බලවත් කරගනිමින් ජීවිතේ වනසා ගන්නට එපයි කියලා ඒක ප්‍රහාණය කරගන්නා වූ ආකාරය ඒ මොහොතට උපදින එකේ uppන්නේ පාපකේ අකුසලයේ ධම්මේ නාදි වාසෙච්ච පදහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති. ඔන්න භාවනාව හේවත් නැවත නැවත කරමින් වැඩි යුතු දෙය. ඔන්න පහන සංඥා නැත්තම් ප්‍රහාණය විය යුතු ආකාරය. කොතනින්ද මේ ත්‍රිපිටකේ හොයාගන්න නැත්තේ ඕක? අහම්බෙන් පෙරළුවත්, දැනගෙන පෙරළුවත්, තව පොතක් පෙරළුවත්, කොතනින් ගත්තත් මේ ත්‍රිපිටකය තුල පවතින්නේ මිනිසාගේ අනුසෝතගාමී ප්‍රතිපදාව මිනිසාට දුක් ගෙනත් දෙන හැටි සහ මිනිසා විහාත්ම වශයෙන් පටිසෝතගාමී ප්‍රතිපදාවේ දුකින් මිදෙන හැටි. කෝ දැන් ලෝභ මූලිය නැත්තම් දේශ මූලිය නැත්තම් පැලවෙන්න මුල් නැහැනේ. මුල් නැත්තම් ලියලන්නේ නැහැ. ඒ ජීවිතෙන් එහා පැත්තට කය ඇරුණාම ලෝභ දේශ මොහ මූලික උපාදාන සහිත සිතක් නැහැ. දැන් වෙසෙන්නේ සැහැල්ලුවෙන් වෙසෙයි මේ ජීවිතයේදීම නාති දානි පුනර්භව කියලා දැනගන්නවා. මන්ද කොහොමද ඒක දැනෙන්නේ? ඒකත් වැදගත් කාරණය. මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් බාහිරින් හමු වෙනකොට මතුවෙනවා. ඒ මතුවෙනකොට දැනගන්න ඕනේ තවදුරටත් තමන්ට උපදින්න දේවල් තියෙනවායි කියලා. එතකොට අර ප්‍රහීන වීම යාමේදී මේ කරුණ යෙදුනට ආපහු මතුවෙන්නේ නැත්නම් මගේ ළඟ මේක දැන් නැහැ කියලා දන්නවා. අන්න එහෙමයි ඒක වැටහෙන්නේ. ඔබටත් මෙතෙක් යම් තාක් දුර ආපු පිටිස් නම් මේ ගමනේදී යම් දේවල් ඔබ ළඟ තිබුණ දුර්වලකම් නැත්නම් මේ දුක් උපදින හේතු දැන් ප්‍රහීන වෙලා අඩු වෙලා තුනී වෙලා කියලා දැනෙනවා ඇති. නැත්තරම නැති වුණු දවසටත් ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ, නිබ්බානං කියන පදේ තේරුම පොතෙන් නෙමෙයි ඔබ තුලින් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් කල්පනා කරන්න වෙයි. ඔබ තුල ඇති සතුරන් මර්ධනය කරගන්න නැතුව බාහිර කිසිදු ක්‍රියාකාර ප්‍රතිඵලයක් වශයෙන් ඔබට මේ නිවීම ළඟා වෙන්නේ නැහැ. ඔබ ජීවිතයට දුක කැඳවාගෙන තිබෙනවා. මතක තබා ගන්න. ඔබ විසින් කරන ක්‍රියාමාර්ගයක් තුළ තථාගත බුදු පියාණන් වහන්සේ අර පරිහාන ධම්මං බික්ඛවේ දේසිස්සාමි කියන පදයෙන් ඔබ තුළට මේ අසහනයේ පීඩාව දැවිල්ල තිබිලා නෙමෙයි දැන් එන හැටි පෙන්නනවා. ඒකට අදාළ කටයුතු සමාජයට කරන්න යාමෙන්, අහිතක් අවැඩක් විනාශයක් කරන්න යාමෙන් එනිදී ඊට පස්සේ ව්‍යාජයක් පෙන්වා. එහෙම නැත්නම් සංරක්ෂණය කරන මොහව පෙන්වා, ගස් ටික කපා ගන්න එක හරි, කාණු ටිකක් කපලා වැඩක් කරන මොහව පෙන්වා, පස් ටිකක් විකුණන එක හරි, සතුන් සංරක්ෂණය කරන බව පෙන්වා, තුවක්ක් කරන් දඩයන් කරන එක හරි. ඔය ඕන තරම් වැඩ කරන්න තියෙනවා මිනිස්සුන්ට මේ සමාජයේ. මූණුවර පෙන්වනවා එකක් ඇතුළතින් අර මේ ඔය සමහර මේ හිරගෙවල් තුල කතාවලක් තිබෙනවා. වෙනත් වැඩක් කරන බව පෙන්වලා හිරගෙන් පැනලා යන්න ඇතුලේ හැරුවයි කියලා. මේ උමගක්.
අන්න ඒ වගේ මුහුණුවර වෙනත් එකක් පෙන්නමින් ඇතුළතින් මේ දේවල් කරන එක මේ සමාජයේ ඕන තරම් බහුලයි. මුහුණුවර යහපත් ඇතුළතින් කරන්නේ හානියක් විනාශයක්. එතකොට මේ හැමෝම කරන්නේ මොකක්ද එතකොට? රටට ජාතියට ආගමට පරිසරයට අහිතක් වැඩක් තමන්ට විශාල පාපයක්. තමන් ඒවා කරන් පස්සේ ආපහු විඳින්න වෙනකොට තනියෙන් විඳින්න වෙනවා. පරලෝක ගියාමත් විඳවන්නේ අනුන් නෙමෙයි තමන්. ඒ නිසා ලබාගත් ජීවිතය තුළ දුක් නොවිඳින ජීවන මාර්ගයක් සකසා ගන්නට නේද මේ පෙන්ලා තිබෙන්නේ. ඒකට ලෝභය, ද්වේෂය, මෝහය අතෑරීම හැර වෙන කරන්න දෙයක් පෙන්නලා නැහැ නේද මේ සූත්‍රයේ. කොහොමද කරන්න කියලා අහන්න නැතුව. ලෝභයේදී හේවත් කාම විතර්කයේදී, ද්වේෂයේදී හේවත් ව්‍යාපාද විතර්කයේදී, මෝහයේදී හේවත් හිංසා විතර්කයේදී. ඊට අදාළ අර පෙන්නපු ක්‍රියාමාර්ගයන්ට නොයා එකතු නොවීමෙන් එයා දුර්වල වෙන්න ගන්නවා. එයා මෙහෙන් අතෑරෙනකොට කැඩෙන්නේ මුලින්. මෙන්න මේ අතහරින පාරේ අනේක. එතකොට අම්මා දාතහරින්නේ, තාත්තා දාතහරින්නේ, ඉඩම් දාතහරින්නේ නැහැ. ඒකයි මම කිව්වා අර මුලින්ම මේ සංකීර්ණ සම්දර්ශනයක් බලන්න අනේක, දරුවෙක් ලෙන් ගතකමක් දක්වන එක, මගුල් ගෙදරක අනේක කරන්නේ කොහොමද අහනවා. වෙලාවට මගෙන් මේකේ තියනවාද යන්න එපා කියලා හැම. මෙන්න කරන්න එපා ටික තියෙනවා. මිනිසාට නැත්නම් සමාජයේ ඉන්න කාටවත් සතුන්ට දුක් ගෙනත් දෙන්නා වූ මේ උගුල් අටවන්න එපා කියලා තියෙන්නේ. ලී උගුල් නෙමෙයි මේ කාරණා. ඔවුන්ට අවඩ සලසන දුක් සලසන මේ ක්‍රියාකාරකම් ඔබ කරන්නේ නම් ඔබට ඉන්න විපාක පස්සේ හම්බ වෙනවා. ඒ පස්සේ හම්බ වෙන එක තමයි අර ගමනක් යනවා කියලා පෙන්නන්නේ. මරණින් එහා පැත්තට කරපු වැඩවලට විපාක තමයි අර යන්නේ. ඒ අයින් වුණාම යන්න කෙනෙකුත් නැහැ ගමනකුත්. නිවනට උපනිශ්‍රණ ධර්මයක් දේශනා කරන්න කිව්වේ. නිසා මේ කතාවේ මේ ඉහාත්ම වාසයේදීම මෙහෙදීම සසර ගමනක් යන්න නැහැ කියලා තියෙනවා. දැන් අර ලෝභ නොකිරීම, දේශ නොකිරීම, මෝහ නොකිරීමම භාවනාව නෙමෙයිද? ඒක තුළ විදර්ශනාව තියෙන්න ඕන නැද්ද? නැත්නම් කොහොමද ඒවා ෂේ වෙන්නේ? අන්න අර වැල ටිකෙන් ටික කපා විනාශ කරන්නා වූ ආකාරයට තමයි අර සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් පිළිවෙලින් මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ තවදුරටත් මේ හිත ඇතුළේ තියෙන උපදින්නා දේවල් එකතු නොවීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න බුදු සමය කියලා ඔබ තේරුම් ගත යුතු දෙය. හොඳයි දැන් කල්පනා කරන්න. මේවා ඔක්කොම තියාගන්නවා. තියාගෙන ඔබ සුදු හරි වෙනත් පාටක් හරි ඇඳගෙන ඉතින් පිටට පේන්නා වූ මල් ටිකක් අරගෙන, කොඩි වැල් ටිකක් අරගෙන, එහෙම නැත්නම් තවත් කාරණා ටිකක් අරගෙන පොද පූජා පවත්වමින් යනවා. ඒ මොකද්ද තෝරාගත්තේ? ලෝභ දේශ මොහ ටික තබාගෙන පිටට පෙන්නන වෙනත් දෙයක්, රඟපෑමක්. අර වයන් ලෝභ දේශ මොහ තුනී වෙනවද? නෑනේ. ඔන්නෝමයි අපි මේ කරන්න ඕන වැඩේ පැත්තකින් තියාගෙන පිටින් හදාගත්ත ඇදහිලිවන්ත බුද්ධාගමක් හදාන සසරටම භවයටම ඒවත් තුළම තවදුරටත් තරගකාරීත්වය තුළ මේ හැම එකේම ලෝභය, දේශය, මොහය බලවත් වෙන එක කරුණාම අදාළ වැඩේට එන්නේ නැහැ. මේ වැඩේ කරනවා නම් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා අර නොකලත් කමක් නැහැ. නමුත් ඒවා පරාර්ථකාමීව කළාට කමක් නැහැ. සමාජයට අවශ්‍ය දේවල් තිබෙනවා. හැකියාම් පරිදි. නමුත් මේ කටයුත්ත තමන්ගේ පෞද්ගලික වැඩක්. දැන් මෙන්න මෙතන මම දකිනවා මේ ලෝභයේ හිතට ආපුවම ලෝභයට එකතු නොවීමෙන් ලෝභය අනිත්‍ය බලනවා. ද්වේෂයේ හිතට ආපුවම ද්වේෂය නොකිරීමෙන් ද්වේෂය අනිත්‍ය බලනවා. මෝහයේ හිතට ආපුවම මෝහ නොකිරීමෙන් මෝහය අනිත්‍ය බලනවා. අනිත්‍යයි අනිත්‍යයි කියලා බලනව නෙමෙයි, එකතු නොවීමෙන් බැහැරවීමට කියන නමක් මේ. එබැවින් මේක පෙන්නපු චරිත ලක්ෂණ ටික මතු කරගන්න ඔබ ළඟින් තියනවාද කියලා. මේවා කළොත් බලාපොරොත්තු වෙන්න ඕන පැත්ත පෙන්නලා තිබෙනවා. ඒ වගේම ඒකෙන් ගමට රටට මේ විස්තර ඇතුළත් තවත් විස්තර ගොඩක් තියෙනවා. ඒකේ හෝ වෙනත් දේවල් කියලානේ පෙන්නලා තිබෙන්නේ. මිනිස්සුන්ට දුක් දෙන වැඩකොට Taman මෙලොව වශයෙන් දුක් වේ සහ දුක් විඳින්න තැනක් හදාගනී. මිනිස් සමාජයට දුක් දෙන්නේ නැති විදිහට ජීවත් වෙලා උදව් උපකාර කොට
සිතට එන දේවල් වලට එකතු නොවීමෙන් ලෝභ දේශ මොහ ෂය කර ගැනීම තුළ යන්න අපායක්වත් නැහැ, යන්න කෙනෙකුත් නැති වෙනවා. අදාළු කරුණු තේරුම් ගනිමින් මේක ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන සජීවී දහමක් බව තේරුම් කරගන්න. ඒක නැත්නම් යන පාර වැරදි පාර බව තේරුම් අරගෙන එයින් මිදෙන්නට ඔබට අවශ්‍ය කරන්නා වූ අවබෝධය සමග ශක්තිය සමග ඉන්පසු වීරිය ලැබේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ඔබේ ඉල්ලීම මෙසේ ඉටු කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා මහනුවර මාවිල් මඩ අලුත්ගං තොටපාර අංක 30 ලිපිනෙහි පදිංචි වනිගසේකර පවුලේ දූ දරුවන් සහ මුණුබුරන් විසින් සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර මේ උතුම් ධර්ම දානමය මහා කුසලයෙන් මීට වසර 14කට පෙර දායකත්වය දැරූ අය අතරින් සමුගත් විශ්‍රාමලත් අධිකරණ රෙජිස්ට්‍රාර් වශයෙන් සේවය කළ WMKB වනිගසේකර මහතාට සහ පරලෝ සෙපත් පද්මා මැණිකේ වනිගසේකර විශ්‍රාමලත් ගුරුමෑණියන්ට පරලෝ ජීවිතය සැපවත් වීම පිණිසත් මතු උපදිනා ජීවිතයක මිනිසත් ලැබ අමා මහ නිවන් මඟ පූර්ණය කර ගැනීම පිණිසත් හේතු වාසනා වේවා කියලා මම අඩු වචනේ සම්පූර්ණ කරනවා. මොකද මේ ජීවිතය සැපත් උනායි කියලා එහි කොහෙවත් නිවන් මඟ හෙළි වෙන්න තැනක් නැහැ. මිනිස්සු ලෝභ දේශම වැඩි කරගන්න, මිනිස්සු ලෝභ දේශම ෂේ කරගන්න පාරේ යන්න ඕනේ. ඒ නිසා මිනිසත් බව සමග සදාම් හමුවිත වැදගත්. ගෞරවනීය දේශකයන් වහන්සේටත් විශේෂඥ වෛද්‍ය NHB මාවිල් මඩ මහතාට සහ හේමලතා රණතුංග විශ්‍රාමත් ගුරුමෑණියන්ටත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ චිරජීවනයේ සැලසේවා. මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ අත්පත් වීමෙන් සහ ධර්ම ශ්‍රවණයෙන් සියලු ලෝවැසි ජනතාවට සිතක් ශාන්තියක් සැනසීමක් වේවා. ඔව්. ලෝවැසි ජනතාව අතර ලෝභ දේශ මොහ කරන අය ඉන්නවා නම් ඔවුන් ජනතාවට හානියක් කරන්නේ. ඔවුන් ඒක නොකරනකොට ඔවුන්ටත් යහපතක් වෙනවා, සමාජයටත් යහපතක් වෙනවා. ධර්ම ශ්‍රවණේ ප්‍රායෝගිකත්වයේ බල ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. එබැවින් ඔබ පැතු සියලු යහපත් පැතුම් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබටත් මේ ජීවිතය තුළ පරිහාන ධර්මයේ තේරුම් ගන්නට ලැබීම තුළින් අනිත් ධර්ම දේශනා උපයෝගී කරන මේ මොහොතේ මේට එකතු නොවීමෙන් ප්‍රහාණය කරන මාර්ගයේ තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළ ඒ සුවය අත්විඳින්නට හේතු ආසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං